समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमोक्खदं धम्मස්සවන कालो अयं भदन्ता धम्मස්සවන कालो अयं भदन्ता ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අතකෝ තේසං බ්‍රාහ්මනානං ඒතද හෝසි අයං කෝ සමනෝ ගෝතමෝ චාතු වන්නින් සුද්ධින් පඤ්ඤාපේති කෝනුකෝ පහෝති සමනේන ගෝතමේන සද්දින් අස්මින් වචනේ පතිමන්තේ තුන්තිති තුන් ලෝකයක් නිවාසනසා වදාළ තුන් ලෝකාග්‍ර ශාන්තිනායක දස බලධාරී සර්වඥ රාජෝත්තම මේ මහා භද්‍ර කල්පයේ ලොව හතරවෙනි වතාවට පහළ වී වදාළ මාගේ ශාස්ත්‍රූ ගෞතම සම්මා සම්බුදු පියාණන් වහන්සේටත් 45 වසරක් පුරාවට ගමක් පාසා වැඩම කරමින් නිගමක් පාසා වැඩම කරමින් දෙව්ලොව බඹලොව සිසාරා වැඩම කරමින් තුන්ලොව වැසි සකල සත්වයන්ගේ සංසාර දුක්ගිනි නිවීම පිණිස දේශනා කොට වදාළ අසිරිමත් සූ 80000ක් වූ ශ්‍රී සද්ධර්මස්කන්ධයටත් දේශනාගත ධර්මයට අනුව තමන් වහන්සේලාගේ චිත්ත සංතානයන් සකස් කර ගනිමින් මේ ගෝර කටුක සංසාර ගමනින් සදහටම එතර වී වදාළ උතුම් කීනාසව මහරහතන් වහන්සේලා ප්‍රමුඛ ආර්ය මහා සංඝ රත්නයටත් මාගේ හදපිරි නමස්කාරයම වේවා. ශ්‍රද්ධා බුද්ධ සම්පන්න වාසනාවන්ත කාරුණික පින්වතුනි, මේ පින්වත් පිරිස සූදානම්ව සිටින්නේ ලෝතර බුදු පියාණන් වහන්සේ විසින් අපි හැම කෙනෙකුගේම ජීවිත සුවපත් කර ගැනීම සඳහා දේශනා කොට වදාළ ඒ අසිරිමත් සද්ධර්මයට ඇහුම්කන් දීමට. පින්වතුනි, මේ ධර්ම රත්නයේ තියෙන වටිනාකම කොච්චරක්ද කියනවා නම් අපි හැමෝටම හිතෙන්නේ පෘථග්ජන භාවයේහි සිටින්නා වූ අපවැනි මිනිසුන් මේ ධර්මයේ ශ්‍රවණය කළ යුතුයි කියලා. අපවැනි මිනිසුන් අනිවාර්යයෙන්ම මේ ධර්මයේ ශ්‍රවණය කළ යුතුයම වෙනවා. ඒකට හේතුව නම් මේ පෘථග්ජන භාවයෙන් අත මිදීම පිණිස හේතු වෙන්නා වූ අවවාද අනුශාසනා අපිට ලබා ගන්නට තියෙන්නේ මේ ධර්මයේ ඇසුරු කිරීමෙන්මයි. පින්වතුනි, මේ සම්බුද්ධ ශාසනය තුල වැඩ වාසය කරපු මගපලලාභී උතුමාණන් වහන්සේලා පවා නිරන්තරයෙන්ම මේ ධර්ම ශ්‍රවණය කියන කාරණාව සිදු කරලා තියෙනවා. ධර්ම ශ්‍රවණය සිදු කරන්නේ නැතිනම් උන්වහන්සේලා ධර්ම සාකච්ඡා පවත්වලා තියෙනවා. සෝවාන් ඵලලාභී ආර්ය ශ්‍රාවිකාවක් වුණු විසාකා මහෝපාසිකාව නිරන්තරයෙන්ම බණ අහන්නට ජේතවනාරාමයට පැමිණිලා තියෙනවා. එතුමිය විසින්ම කරවපු පූර්වාරාමයටත් ගිහිල්ලා තියෙනවා. බිම්බිසාර මහරජුරුව කියන්නේ සෝතාපන්න මහ රජ කෙනෙක්. එතුමා නිරන්තරයෙන්ම භාග්‍යවතුන් වහන්සේව මහා සංඝරත්නයේ ඇසුරු නිසුරු කරලා ධර්ම ශ්‍රවණය කරපු බව බොහෝ සූත්‍ර දේශනාවලදී අපිට කියවන්ට ලැබිලා තියෙනවා. අනේපිඩු මහසිටුතුමා කියන්නේ බුද්ධ ශාසනයේ භාග්‍යවතුන් වහන්සේගේ අග්‍රදායකයා. සෝවාන් ඵලය සාක්ෂාත් කරගෙන තවත් ආත්ම භව 7කින් අරිහත් ඵලය සාක්ෂාත් කරගන්නට නියමිතයි. නමුත් ධර්ම ශ්‍රවණය කියන කාරණාව එතුමා තමන්ගේ ජීවිතයෙන් ඉවත් කළේ නැහැ. නිරන්තරයෙන්ම ධර්ම ශ්‍රවණය කිරීමට තමන්ගේ ජීවිතයෙන් යම් කාලයක් කැප කළා.
සකදාගාමී ඵලයට පත්වෙච්ච ආර්ය ශ්‍රාවකයෙක් තමයි මහා නාම ශාක්‍යයා. භාග්‍යවතුන් වහන්සේ මුණ ගැහිලා වටිනා කාරණාවන් රාශියක් දැන ඉගෙන ගත්ත ධර්මයේ පිළිබඳව එතුමාගේ ජීවිතයට වැදගත් වෙන ධර්ම කාරණා වගේම ඔබ අප සෑම දෙනෙකුගේම ජීවිතවලට වටිනා කියන ධර්ම කාරණා රාශියක් දායාද වුණා මහා නාම ශාක්‍ය රජතුමා නිසා. ඒ වගේම අනාගාමී ඵලයට පත්වෙච්ච නන්ද මාතාව රාත්‍රී කාලයේදී හුදකලාව වාසය කරනකොට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු ඒ ගාථා ධර්මයන් සජ්ජායනා කරලා තියෙනවා. පින්වතුනි සෝවාන් සකදාගාමි අනාගාමි උතුමාණන් වහන්සේලා විතරක් නෙමෙයි සව් කෙලෙසුන් නසා අරිහත්ත්වේ සාක්ෂාත් කරගත්තු කීනාසව මහරහතන් වහන්සේලාත් ධර්ම ශ්‍රවණය කරලා තියෙනවා ධර්ම සාකච්ඡා පවත්වලා තියෙනවා. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේ මහා කොට්ටිත මහරහතන් වහන්සේ මන්තානි පුත්ත පුන්න මහරහතන් වහන්සේ වගේ ශ්‍රේෂ්ඨ සිව්පිලිසිඹියාපත් මහරහතන් වහන්සේලා ධර්මයේ පිළිබඳව විවිධාකාර සාකච්ඡාවන් සිදු කරලා තියෙනවා. පින්වතුනි මගපලලාභී ශ්‍රාවක උතුමාණන් වහන්සේලා පමණක් නොවේයි ලෝතුරා බුදු පියාණන් වහන්සේ ධර්මයේ ශ්‍රවණය කරලා තියෙනවා. දවසක් නන්දක ස්වාමීන් වහන්සේ ධර්ම දේශනා පවත්වනකොට භාග්‍යවතුන් වහන්සේ ඒ ධර්මශාලාවෙහි පිටත දොරකඩ ළඟ ඉඳගෙන ධර්මානුශාසනාව අවසන් වෙනකන් ඒ ධර්ම ශ්‍රවණය කරලා තියෙනවා. එතකොට බලන්ට ශ්‍රාවක බෝධියෙන් නිවන් සාක්ෂාත් කරපු මගපලලාභී උතුමාණන් වහන්සේලා වගේම ලෝතුරා බුදු පියාණන් වහන්සේ ධර්ම ශ්‍රවණයට කැමැත්තක් දැක්වුවා නම් ධර්ම සාකච්ඡාවට කැමැත්තක් දැක්වුවා නම් අපි වගේ පෘථග්ජන ඇත්තෝ කොයිතරම්නම් කැමැත්තක් උපදවා ගන්න ඕනේද මේ බණ අහන්න. ඒ කැමැත්ත අපේ ජීවිතය තුළ වර්ධනය වෙන තරමට තමයි පුළුවන්කම ලැබෙන්නේ අපේ කාලයෙන් වැඩි ප්‍රමාණයක් වෙන් කර ගන්නට මේ ධර්ම ශ්‍රවණය සඳහා. එහෙම ධර්ම ශ්‍රවණය කරනකොට අපේ ජීවිතවල තියෙනා වූ අඩුපාඩු අපිට සොයා ගන්නට පුළුවන්කම ලැබෙනවා. අපේ ජීවිතය තුළ යම් නිවැරදි දෙයක් තියෙනවා නම් ඒ නිවැරදි දේ හරියාකාරව තවදුරටත් පවත්වාගෙන යෑමේ වීරයක් ඡන්දයක් ඇති කර ගැනීමේ අවස්ථාව ලැබෙනවා. එතකොට පින්වතුනි අපි හැම කෙනෙක්ම කල්පනා කරන්න ඕනේ මේ ගත වෙන්නා වූ කාල හෝරාව මනාව ධර්මයේ ශ්‍රවණය කරනවා ඒ කුමක් පිණිසද මේ සංසාර ගමනෙන් අත මිදීම පිණිසම. මෙන්න මේ සිතුවිල්ල තමන්ගේ හිතවල හොයාගෙන අපි දැන් ධර්ම ශ්‍රවණය කිරීම සඳහා සූදානම් වෙමු. අද දවසේදී දේශනා කිරීමට බලාපොරොත්තු වෙන්නේ මජ්ක්‍ධිම නිකායෙහි මජ්ක්‍ධිම පඤ්ඤාසකයේහි 5 වෙනි වර්ගයේහි ඇතුළත් වටිනා සූත්‍ර දේශනාවක්. මේ පින්වත් පිරිස පහුගිය කාලයේ පුරාවටම ශ්‍රවණය කරන්නට යෙදුණා මජ්ක්‍ධිම නිකායෙහි මූල පඤ්ඤාසකයේහි සූත්‍රය. එතකොට එතන සූත්‍ර දේශනා 50ක් අපි ශ්‍රවණය කරලා තියෙනවා. විශාල ධර්මඥානයක් මේ වෙනකොට අපේ හිතවල ජනිත කරගෙන ඊළඟට අපි ශ්‍රවණය කරන්නට පටන් ගත්ත මජ්ක්‍ධිම නිකායේ මජ්ක්‍ධිම පඤ්ඤාසකය. එතනත් තියෙනවා සූත්‍ර දේශනා 50ක්. දැන් මේ සූත්‍ර දේශනා 50න් 42ක් විතර සූත්‍ර දේශනා කරලා අවසానයි. අද දවසේදී මේ සූදානම් වෙන්නේ මජ්ක්‍ධිම නිකායෙහි 5 වෙනි වර්ගයේ බ්‍රාහ්මණ වර්ගයේ 3 වෙනි සූත්‍රය. අස්සලායන සූත්‍රය පිළිබඳව ඔබට කරුණු පැහැදිලි කරන්නට. පින්වතුනි ලෝතුරා බුදු පියාණන් වහන්සේ ළඟට ධර්ම ශ්‍රවණය කිරීම සඳහා පැමිණියේ භාග්‍යවතුන් වහන්සේ සරණ ගියපු ශ්‍රාවකයෝ නෙවෙයි. සරණ ගියපු ශ්‍රාවකයෝ පැමිණියා. නමුත් වැඩිමනක් භාග්‍යවතුන් වහන්සේ ළඟට පැමිණිලා තියෙන්නේ අන්‍යාගමික බ්‍රාහ්මණවරු. එහෙමත් නැත්නම් අන්‍යාගමික ශ්‍රමණවරු. ලෝතුරා බුදු පියාණන් වහන්සේ මේ ලෝකයට පහළ වෙලා ධර්ම දේශනා කරනකොට කිසිම බෞද්ධයෙක් භාග්‍යවතුන් වහන්සේගෙන් බණ ඇහුවේ නැහැ. මේ ලෝකෙහි බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කළේ මුලින්ම බෞද්ධයන්ට නෙවෙයි. බෞද්ධයෝ කියලා කොටසක් ඒ වෙනකොට හිටියේ නැහැ. බුදුරජාණන් වහන්සේ පහළ වෙලා බණ කිව්වට පස්සේ භාග්‍යවතුන් වහන්සේව සරණ ගිහිල්ලා තමයි බෞද්ධයෝ කියලා කොටසක් මේ ලෝකෙහි ඇති වුණේ. එහෙමනම්
බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා ඒ බණ අහපු විවිධාකාර අය අතරින් විශේෂිත ජන කොට්ටාසයක් හිටියා බ්‍රාහ්මණවරු කියලා. මේ බ්‍රාහ්මණවරු ඇයි ගෙන තිබුණේ? එදා ಭಾರತೀಯ ජන සමාජය තුළ පිළිගත්තු පිරිසක් තමයි බ්‍රාහ්මණවරු කියලා කියන්නේ. බොහෝ දෙනෙක් බ්‍රාහ්මණවරුන්ට ගරු කරනවා. බොහෝ දෙනෙක් බ්‍රාහ්මණවරුන්ගෙන් තමයි අවවාද උපදෙස් ලබාගෙන තිබුණේ. ලෝතුරා බුදු පියාණන් වහන්සේ මේ ලෝකයට පහළ වෙන්න පෙර ආතුව මහා රාජ්‍යයන්හි රජකම් කරපු ඒ මහා ලබා ගැනීම සඳහා පුරෝහිත තනතුරට පත් කරගෙන තිබුණේ බ්‍රාහ්මණවරු. එතකොට බ්‍රාහ්මණවරු කියලා කියන්නේ ಭಾರತೀಯ ජන සමාජයේහි විශාල ආධිපත්‍යයක් හිමි කරගෙන තිබුණු පිරිසක්. මජ්ක්‍ධිම නිකායේ මජ්ක්‍ධිම පඤ්ඤාසකෙහි මේ බ්‍රාහ්මණ වර්ගය තුල ඇතුළත් සූත්‍ර දේශනා 10ම විවිධාකාර බ්‍රාහ්මණවරු අරමුණු කරගෙන තමයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරලා දවසේදී මා මේ කියා දෙන්න බලාපොරොත්තු වෙන අස්සලායන සූත්‍රයත් බ්‍රාහ්මණේ කරමුණු කරගෙන තමයි භාග්‍යවතුන් වහන්සේ වදාරලා තියෙන්නේ. සූත්‍ර දේශනාව ආරම්භ වෙන්නේ ඒකං සමයං භගවා සාවත්තියං විහෙරති 제තවනේ අනාථපිණ්ඩිකස්ස ආරාමේ. එවං මේ සුතං ඒකං සමයං භගවා කියන පාඨය සූත්‍ර දේශනාවන් වලදී මුලදීම අපිට මුණ ගැහෙනවා. භාග්‍යවතුන් වහන්සේ ඒ කාලයේදී වැඩ වාසය කළේ සවැත් නුවර 제තවනාරාමේ නම් වූ අනේපිඩු මහ ආරාමේ. 제තවනාරාමේහි තමයි බුදුරජාණන් වහන්සේගේ ජීවිත කාලයෙන් වැඩිපුර කාල සීමාවක් වැඩ වාසය කරලා තියෙන්නේ. ඒ කිව්වේ සම්බුද්ධත්වයෙන් 45න් අවුරුදු 20 ගණනාවක්ම වැඩ වාසය කළේ මේ සවැත් නුවර 제තවනාරාමේ. භාග්‍යවතුන් වහන්සේ මේ අනේපිඩු මහසිටුතුමාගේ ආරාමෙහි වැඩ වාසය කරන කාලේ වාසය කළ බ්‍රාහ්මණවරු 500ක්. මේ බ්‍රාහ්මණවරු සවැත් නුවර උපන්නා වූ අය නෙවෙයි. සවැත් නුවරට අංග කියන රටෙන් මගධ වෙනත් දේශයන්ගෙන් පැමිණිලා තමයි වාසය කරලා තියෙන්නේ. කුමක් පිණිසද මේ බ්‍රාහ්මණවරු සවැත් නුවරට පැමිණියේ? ඒ සවැත් නුවර තිබුණා වූ යාග කටයුත්තක් සඳහා වෙලා යම් යාගයක් සිදු කරනවා නම් එතනට ඒ බොහෝ දෙනෙක් ඒකරාශී වෙලා තමන්ගේ විවිධාකාර අදහස් ප්‍රකාශ කරන ගතියක් තිබුණා. දැන් එහෙමත් නැත්නම් විවිධ උත්සවයකට ගියාට පස්සේ ඒ අදාළ කටයුත්ත ඉවර වෙලා සතුටු සාමීචයේ ආගිය තොරතුරු තමන්ගේ පවුලේ විස්තර කතා කරනවා වගේ යාගබත ආහාරයට අරගෙන ඉවර වුණාට පස්සේ බමුණු ටික එකතු වෙලා කතිකාවතක් ඇති කරගත්තා. ශ්‍රමණ බවත් ගෞතමයාණන් වහන්සේ කාටද මේ ත්‍රණය කරන්නේ? අපේ ලෝතුරා බුදු පියාණන් වහන්සේට. ශ්‍රද්ධා මාත්‍රයක්වත් නැති මේ බ්‍රාහ්මණවරු කතා කළේ ශ්‍රමණ බවත් ගෞතමයාණන් වහන්සේ කියලා. තුන් වහන්සේගේ තිබුණා වූ ඒ උතුම් සම්පත්තීන් පිළිබඳව උතුම් හැකියාවන් පිළිබඳව යම් යම් අවස්ථාවන් වලදී මේ බ්‍රාහ්මණයෝ අහලා තිබුණා. ඒ නිසා ගෞරවයක් තිබුණු නිසා ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ කියලා ආමන්ත්‍රණය කරලා තියෙනවා. කතා වෙනවා බමුණු 500 එකතු වෙලා ශ්‍රමණ භවත් ගෞතමයාණන් සාධාරණ ශුද්ධි විදියක් පනවනවා. මොකක්ද මේ සතර වර්ණයන්ගේ සාධාරණ ශුද්ධි විදිය කියන්නේ? එදා බ්‍රාහ්මණ සමාජයේහි ජීවත් වෙච්ච ජනයෝ කට බෙදාගෙන හිටියා. පිරිසක් බ්‍රාහ්මණවරු, පිරිසක් ක්ෂත්‍රීයවරු, පිරිසක් වෛශ්‍ය, පිරිසක් ශුද්‍ර. සඳහන් කරනවා බ්‍රාහ්මණ ග්‍රන්ථ නෝස්ය මුකමාසිත බාහු රාජන්‍යః කෘතः ඌරු තදස්ය යද්වෛශ්‍ය පද්භ්‍යා ශුද්‍රෝ අජායත.
ඒ පාඨයේහි අර්ථය තමයි ඒ ශ්ලෝකයේහි අර්ථය තමයි බ්‍රහ්මයාගේ මුඛයෙන් උපන්නා වූ අය. ඒ වගේම ක්ෂත්‍රියෝ කියලා කියන්නේ මහා බ්‍රහ්මයාගේ බාහුවෙන් උපන්නා වූ අය. බ්‍රාහ්මණයෝ කියලා ක්ෂත්‍රියෝ කියලා කියන්නේ මහා බ්‍රහ්මයාගේ බාහුවෙන් උපන්නා වූ අය. ඒ වගේම වෛශ්‍යෝ කියලා කියන්නේ මහා බ්‍රහ්මයාගේ කලවා වලින් මේ ලෝකයට ජනිත කියන්නේ මහා බ්‍රහ්මයාගේ පාදයන්ගෙන් මේ ලෝකයට බිහි වෙච්ච අය. ඔන්න ඔහම තමයි බ්‍රාහ්මණ ග්‍රන්ථවල බ්‍රාහ්මණයෝ පිළිබඳව සඳහන් කරලා තියෙන්නේ. වෛශ්‍යෝ පිළිබඳව ඒ අයට තිබුණේ ඊටමත් අඩු පිළිගැනීමක්. ඉතින් මේ බ්‍රාහ්මණවරු කල්පනා කළා මේ සතර වර්ණයන් මේ විදිහට බ්‍රාහ්මණ ග්‍රන්ථවල වෙන් කරලා තියෙනකොට පැහැදිලිව තියෙනකොට ශ්‍රමණ ගෞතමයාණන් වහන්සේ සඳහන් කරනවා මේ වර්ණයෝ හතරේම වාසය කරන්නා වූ ජනතාවට පිරිසිදු භාවයට පත් වෙන්න පුළුවන් කියලා. කොහොමද ශ්‍රමණ බව කියන්නේ? අපේ බ්‍රාහ්මණ ග්‍රන්ථවලට පිටින් ගිහිල්ලා. මෙහෙම කතා වෙවි ඉන්නකොට බ්‍රාහ්මණවරුන්ට තවත් අදහසක් ඇති වෙනවා. මේ කාරණාව බොරුවක් කියලා. මේ ශ්‍රමණ ගෞතමයාණන් වහන්සේ ප්‍රකාශ කරන සතර වර්ණයන්ගේ සමාන ශුද්ධිය බොරුවක් කියලා ඔප්පු කරන්න දක්ෂ බ්‍රාහ්මණයෙක් ඉන්නවද? කතිකා කරගන්නකොට සිහිපත් වෙනවා අස්සලායන බ්‍රාහ්මණයා ගැන. අස්සලායන බ්‍රාහ්මණයට වැඩි වයසක් නැහැ. අවුරුදු 16යි. අවුරුදු 16ක් වුණාට ත්‍රිවේදයේ පරතර ප්‍රාප්තයි. මොකද්ද ත්‍රිවේදය කියලා කියන්නේ? ඍග්වේදය, යජුර්වේදය සහ සාමන් වේදය. අපි අහලා තියෙනවා චතුර්වේදය ගැන. චතුර්වේදයට අතර බ්‍රාහ්මණවරු වැඩි පිරිසක් මේ අතර්වන් කියන වේදය පිළිගන්නේ නැහැ. මේ අතර්වන් කියන වේදයේ සඳහන් වෙලා තියෙනවා බ්‍රාහ්මණවරුන්ගේ ධර්මයේ යම් යම් අඩුපාඩු. බ්‍රාහ්මණවරු කල්පනා කළා අතර්වන් වේදය අපිට ඕනේ නැහැ. ඍග් යජුර් සාමන් කියන මේ වේදත්‍රය විතරක් අපි ප්‍රගුණ කරපුවාම ඇති. මේ වේද තුන පිළිබඳව මනා අවබෝධයක් දැනීමක් බ්‍රාහ්මණයාට තිබුණා. ඒ වගේම මේ අස්සලායන බ්‍රාහ්මණ තරුණයා නිගණ්ඩු කේටුබ ශාස්ත්‍රයේහි ඉතිහාසයේහි පරතර ප්‍රාප්තයි. මහා ಭಾರತೀಯ ඉතිහාස උප්පත්තිය පිළිබඳව බ්‍රාහ්මණයන්ගේ අතීත පරම්පරාවන් පිළිබඳව මනා ඉතිහාස දැනුමක් තිබුණු කෙනෙක් තමයි මේ අස්සලායන බ්‍රාහ්මණයා. මහා පුරුෂලා තිබිලා තියෙනවා. ඒ කිව්වේ ඒ කාලේ බ්‍රාහ්මණවරු දැනගෙන ඉඳලා තියෙනවා දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් සමන්වාගත යම් කෙනෙක් මේ ලෝකයට පහළ වුණොත් ඔහු අනිවාර්යයෙන්ම හොබවනවා. එහෙමත් නැත්නම් සම්බුද්ධත්වයේ සාක්ෂාත් කරගන්නවා. මේ දැනුමෙන් යුක්ත අස්සලායන බ්‍රාහ්මණයාට නම් පුළුවන් වෙයි ශ්‍රමණ බවත් ගෞතමයාණන් වහන්සේ සම්පන්නට වාද කරලා ශ්‍රමණ ගෞතමයාණන් වහන්සේව පරදවලා ඔහු ප්‍රකාශ කරන මේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ප්‍රකාශ කරන චතුර්වර්ණික සමාන ශුද්ධිය කියන කල්පනා කරලා බ්‍රාහ්මණවරු පිරිස ගමන් කරනවා අස්සලායන බමුණාගේ නිවසට. ගිහිල්ලා අස්සලායන බමුණට ප්‍රකාශ කරනවා එවත් අස්සලායනේනි ඔබ තරුණයි වියෙහි පසු වෙන්නා වූ කෙනෙක්. ඔබට පුළුවන්කම තියෙනවා ඔබේ දැනුම උපයෝගී කරගෙන ශ්‍රමණ බවත් ගෞතමයාණන් වහන්සේ සමග වාද කරන්නට. ශ්‍රමණ ගෞතමයාණන් වහන්සේ සමාන ශුද්ධිය පිළිබඳව නම් වූ කරුණ බිඳහෙලීමේ හැකියාව ඔබට තියෙනවා. බ්‍රාහ්මණවරු 500ම ඉල්ලා හිටිනවා අස්සලායන තරුණ බ්‍රහ්මණගෙන් ගිහිල්ලා භාග්‍යවතුන් වහන්සේ කුමක් කියන්ට ඇතිද? බවත්නි මට නම් වාදයට යන්න පුළුවන් කමක් නැහැ. ශ්‍රමණ බවත් ගෞතමයාණන් වහන්සේ ධර්මවාදී. ධර්මයෙන්ම අනිත් අය පිළිබඳව මේ ධර්මවාදී කෙනෙක් සමග
වාද කරලා දිනනවා කියන එක එච්චර පහසු දෙයක් නෙවෙයි. ඒ නිසා බ්‍රාහ්මණවරුනි ඔය වැඩේ මට නම් කරන්න බෑ. අස්සලායන තමයි වරුන්ට හරීම ලැජ්ජාවක් ඇති වුණා. ශ්‍රමණ ගෞතමයාණන් වහන්සේ පරදවන්ට දක්ෂ එකම එක පුද්ගලයාත් බෑ කියලා කියනවා නම් අපි ඊටමත් දුර්වල පුද්ගලයෝ හැටියට සමාජ ඒ නිසා අපි නැවතත් අස්සලායනට මේ ඉල්ලීම සිදු කරමු. ප්‍රකාශ කරනවා බමුණෝ 500ම එක විට ඇවත් අස්සලායනේනි ඔබ තමයි වාද කරන්නට එකම සුදුස්සා. ඒ නිසා ගිහිල්ලා ශ්‍රමණ ගෞතමයාණන් වහන්සේ සමග වාද කරන්නට. නැවතත් අස්සලායන ප්‍රකාශ කරනවා ශ්‍රමණ ගෞතමයාණන් වහන්සේ සමග වාද කරන්නට උන්වහන්සේ ධර්මවාදී. ධර්මවාදී පුද්ගලයෙක් සමග වාද කරලා දිනන එක එච්චර පහසු නෑ. නැවත වතාවක් අස්සලායන ඔබමයි සුදුසු යන්න ශ්‍රමණ ගෞතමයාණන් වහන්සේ සමග වාද කරන්නට ඔබ වාද කරන්නේ නැතුවම පරාජය බාර අරගෙන. ඒක බොහොම හීන දීන ක්‍රියාවක්. ඒ නිසා වාද කරන්නට යන්න කියනකොට අස්සලායන ප්‍රකාශ කරනවා මට නම් හිතන්නේ නෑ ශ්‍රමණ ගෞතමයාණන් වහන්සේ සමග වාද කරලා මට නුඹලා 500ක් දෙනා එකතු වෙලා මේ සිදු කරන ඉල්ලීම මට ප්‍රතික්ෂේප කරන්න විදිහක් නෑ. නුඹලාගේ ඇවිටිලි කිරීම නිසා මම ගිහිල්ලා පුළුවන් විදිහට මේ කාරණාව පිළිබඳව ධර්මවාදී වූ ශ්‍රමණ ගෞතමයාණන් වහන්සේ සමග ප්‍රකාශ කරන්න. එනවා අස්සලායන භාග්‍යවතුන් වහන්සේ වැඩ වාසය කරපු සවැත් නුවර ජේතවනාරාමයට යනවා. ගිහිල්ලා භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරන්නේ නැහැ. ආගිය තොරතුරු කතා බහ සැපසනීප පිළිබඳව විමසලා එකත් පස්ව වාඩි වෙනවා. වාඩි වෙලා අස්සලායන ප්‍රකාශ කරනවා ශ්‍රමණ බවත් ගෞතමයාණන් වහන්සේ මගේ ජාතියෙහි කටයුතු කරන්නා වූ බ්‍රාහ්මණ ප්‍රජාව මේ වගේ අදහසක් දරාගෙන ඉන්නවා. බ්‍රාහ්මණයෝම තමයි ශ්‍රේෂ්ඨ වෙන්නේ. අනිත් වර්ණයෝ හීනයි. බ්‍රාහ්මණයෝ තමයි පිරිසිදු. අනිත් අය අපිරිසිදුයි. මහා බ්‍රහ්මයාගේ දායාදය තමයි බ්‍රාහ්මණයෝ කියලා කියන්නේ. අනිත් බ්‍රාහ්මණයෝ මේ වගේ අදහසක් තමයි ශ්‍රමණ බවත් ගෞතමයාණන් වහන්සේ මේ වෙනකොට දරාගෙන ඉන්නේ. ඔබ වහන්සේ මේ ගැන කුමක්ද කියන්නේ? ඔබ වහන්සේගේ අස්සලායන භාග්‍යවතුන් වහන්සේගෙන් විමසුවේ. ඒ වෙලාවේදී භාග්‍යවතුන් වහන්සේ පිළිතුරු ලබා දෙනවා. නුඹලාගේ බ්‍රාහ්මණවරු හිතාගෙන ඉන්නේ බ්‍රාහ්මණයෝ කියලා මහා බ්‍රහ්මයාගේ මුඛයෙන් උපන්න අය කියලානේ. මහා බ්‍රහ්මයාගේ එකම දායාදේ බ්‍රාහ්මණවරු කියලානේ හිතාගෙන ඉන්නේ. මහා බ්‍රහ්මයාගේ ධර්මයට අනුව පිරිමණයන්ට විතරයි කියලානේ නුඹලා හිතාගෙන ඉන්නේ. අස්සලායන ඔබ මෙහෙම කල්පනා කරලා බලන්න. ඔබ දැකලා තියෙනව නේද බ්‍රාහ්මණයන්ගේ භාර්යාවරු. ඒ කියන්නේ ගර්භණී තත්වයට පත් වෙලා දරුවන් බිහි කරනවා දැකලා තියෙනව නේද? ගෞතමයන් වහන්සේ මං ඕන තරම් දැකලා තියෙනවා. අපේ බ්‍රාහ්මණ කුලේ බැමිණියෝ නෑතරම් සියසින්ම මම දැකලා තියෙනවා. එතකොට ඒ දරුවන්ට කිරිපොවනව ඔබ දැකලා තියෙනවද? ස්වාමීනි මම දැකලා තියෙනවා. ඉතින් අස්සලායන නුබලාගේ ජාතියෙහි බ්‍රාහ්මණ වරුන්ගේ දරුවෝ බිහි කරනවත් දකිනවා නම් ඒ දරුවන්ට කිරිපොවනවත් ඔබ දැකලා තියෙනවා නම් එහෙම දැක ඇයි නුඹ ප්‍රකාශ කරන්නේ මේ බ්‍රාහ්මණයෝ කියන්නේ බ්‍රහ්මයා? එහෙමනම් මහා බ්‍රහ්මයාගේ මුඛය බැමිණිවරු දරුවන් බිහි කරන ස්ථානය වෙන්න ඕනේ. උපහාසාත්මක කතාවක්. නමුත් පින්වතුනි ඉගෙන ගන්න වටිනා
ආනන් වහන්සේගේ ප්‍රඥා සම්පත්තිය, භාග්‍යවතුන් වහන්සේගේ වාග් විලාසය, භාග්‍යවතුන් වහන්සේගේ උපමා රූපක භාවිතය කොයිතරම් අසිරිමත්ද. දානවා. නමුත් නැවතත් ප්‍රකාශ කරනවා භාග්‍යවතුන් වහන්සේට ශ්‍රමණ බවත් ගෞතමයාණන් වහන්සේ. ඔබ වහන්සේ ඔහොම කිව්වට බ්‍රාහ්මණවරු නම් ওই කාරණාව බ්‍රාහ්මණවරු ප්‍රකාශ කරන්නේම බමුණු තමයි උසස්, අනිත් අය හීනයි. බමුණු තමයි පිරිසිදු, අනිත් අය අපිරිසිදුයි. බමුණු තමයි මහා බ්‍රහ්මයාගේ දායාදය. තියෙන්නේ. ඒ වෙලාවේදී භාග්‍යවතුන් වහන්සේ නැවතත් උපමාවක් අරගෙන පෙන්නනවා. අස්සලායන නුඹ අහලා තියෙනව නේද යෝන කාම්බෝජ කියන ජනපදයන්හි ඉස්සර තිබිලා තියෙනවා කුල දෙකක්. මේ කුල දෙකෙන් එක කුලයක් ස්වාමීවරු. ඒ කියන්නේ සේව්‍ය පක්ෂය. ඒ කියන්නේ ධනවත් පිරිස. සේවක පක්ෂය. ඒ කියන්නේ අර ධනවත් උදවියට බැල මෙහෙවරකම් කරන පිරිස. අස්සලායන කාලයාගේ ඇවෑමෙන් මේ සේවක පිරිස පත් වෙනවා. මේ ස්වාමීවරු දාසයෝ බවට පත් වෙනවා. කොහොමද එහෙම වෙන්නේ? මේ පසල් දනව්වෙහි එහෙමත් නැත්නම් යෝන කාම්බෝජ බ්‍රාහ්මණයෝ කාලයකදී වෙළඳාම සඳහා පිටත් වෙලා යනවා. වෙළඳාමට ගිහිල්ලා ඒ කටයුත්ත අවසන් වෙලා ආපහු එන්න කලින් මගදීම යම්කිසි රෝගයක් හැදිලා ඒ බැමිණිවරු තමන්ගේ නිවසේහි වාසය කරන්නා වූ තමන්ට සේවය කරන්නා වූ ඒ සේවකයෝ සමග සංවාසයේ යෙදিলা දරුවෝ බිහි කරනවා. එතකොට ඒ උපදින දරුවා දුයි පිය පක්ෂයෙන් අපිරිසිදුයි. මේ විදිහට බ්‍රාහ්මණවරු තමන්ගේ බැමිණිවරු මරණයට පත් වුණාට පස්සේ නිවසේහි වාසය කරන්නා වූ දාසියන් සමග එක්ව වාසය කරන කාලයක් ගත වුණාට පස්සේ එක් පාර්ශවයක් පිරිසිදු එක් පාර්ශවයක් අපිරිසිදු අය ස්වාමීවරු බවට පත් වෙනවා. දෙපාර්ශවයේම මව්පිය පාරිශුද්ධත්වයට පත් වුණු අය සේවකයෝ බවට පත් වෙනවා. ස්වාමීවරු සේවකයෝ බවට පත් වෙලා සේවකයෝ ස්වාමීවරු බවට පත් වෙන්නේ මෙහෙමයි. එතකොට මේ වාගේ කාරණාව බ්‍රාහ්මණවරු ශ්‍රේෂ්ඨයි කියලා. බ්‍රාහ්මණවරු තමයි මේ ලෝකෙහි පිරිසිදු අය කියලා ඔබ තාමත් කියනවද? අස්සලායනට තව තවත් තමන්ගේ ලක් වෙනවා. නමුත් එකවර ප්‍රකාශ කරන්නේ නැහැ. භාග්‍යවතුන් වහන්සේට සඳහන් කරනවා ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ ඔබ වහන්සේ ඔහොම කිව්වට අපේ බ්‍රාහ්මණවරු දරාගෙන ඉන්නේ ඔහොම නෙවෙයි. අපිට කියලා දීලා තියෙන්නේ බ්‍රාහ්මණයෝමයි ශ්‍රේෂ්ඨ වෙන්නේ. ක්ෂත්‍රීය ශුද්‍ර වෛශ්‍ය කියන මේ අනිත් අය හීනයි. ඒ අය කෘෂ්ණයි. බ්‍රාහ්මණයෝ තමයි මහා බ්‍රහ්මයන් ඉන්නේ. ඒ වෙලාවේදී භාග්‍යවතුන් වහන්සේ තවත් උපමාවක් අරගන්නවා. භාග්‍යවතුන් වහන්සේ අස්සලායනගෙන් අහනවා අස්සලායන ප්‍රාණඝාතය සිදු කරනවා. ඒ කිව්වේ සත්තු මරනවා. යම්කිසි බ්‍රාහ්මණයෙක් සොරකමෙහි නිරත වෙනවා. කාමයේ වරදවා හැසිරෙනවා. කයින් කරන්ට තියෙනා වූ අකුසල ධර්මයන් සිදු කරගේම ඒ බ්‍රාහ්මණයා වචනයෙන් සිදු කළ හැකි අකුසල ධර්මයන්හිත් නිරත වෙනවා. බොරු කියනවා, හිස් වචන කියනවා, කේලාම් කියනවා, පරුෂ වචන කියනවා. ඒ විතරක් නෙමෙයි තියෙනා වූ අකුසල්. මොනවද ඒ? අනුන්ගේ දෙයට ආශා කිරීම නම් වූ අවිද්‍යාව, නිරන්තරයෙන්ම సంతానගතව පවතිනා වූ ව්‍යාපාදේ, එහෙමත් නැත්නම් ද්වේෂය, ඒ වගේම මිත්‍යා දෘෂ්ටිය. මෙන්න මේ දස අකුසලයන් සිදු කරලා යම් මොහොතකදී මරණයට පත් වුනොත් ඔහු ඒකාන්තයෙන්ම සුගතියේ උපදිනවාද දුගතියෙහි උපදිනවාද? භාග්‍යවතුන් වහන්සේ ඇහුවා අස්සලායනගෙන් අස්සලායන යම් බ්‍රාහ්මණයෙක් දස අකුසල කර්මපතයන් සිදු කරලා මරණින් මත්තේ සුගතියේද උපදින්නේ දුගතියේද? අස්සලායන ප්‍රකාශ කරනවා ශ්‍රමණ ගෞතමයන් වහන්සේ
බ්‍රාහ්මණයෙක් නමුත් දස අකුසලයේ නිරත වෙනවා නම් මරණින් මත්තේ ඔහු දුගතිය තමයි උපදින්නේ. හොඳයි අස්සලායන. යම්කිසි ශස්ත්‍රීයෙක් ඒ කිව්වේ රජ කුලයේ උපන්නා වූ කෙනෙක් ප්‍රාණඝාතය සිදු කරලා අදත්තාදානය සිදු කරලා කාමයේ වර්ධවා හැසිරිලා බොරු කියලා හිස් වචන කතා කරලා කේලාම් කියලා පරුෂ වචන කියලා අවිද්‍යාව ව්‍යාපාදයේ මිත්‍යා දෘෂ්ටිය කියන මේ අකුසල ධර්මයන් පුරුදු කරලා මරණින් මත්තේ උපදින්නේ සුගතියේද දුගතියේද? ශ්‍රමණ ගෞතමයාණන් වහන්සේ ක්ෂත්‍රියෙක් නමුත් දස අකුසලයන් ඒක රාශී කරනවා නම් එහි ප්‍රතිඵලයක් හැටියට මරණින් මත්තේ උපදින්නේ දුගතියමයි. හොඳයි අස්සලායනේ. එහෙමනම් වෛශ්‍ය කුලයේ උපන්න කෙනෙක් දස අකුසල් කළොත් ස්වාමීනි ශ්‍රමණ ගෞතමයන් වහන්සේ වෛශ්‍ය කුලයේ කෙනෙක් වුණත් ශුද්‍ර කුලයේ කෙනෙක් වුණත් ක්ෂත්‍රියෙක් වුණත් බ්‍රාහ්මණයෙක් වුණත් යම් කිසි මොහොතකදී තමන්ගේ ජීවිතේ පුරාවටම සිදු කළේ දස අකුසල් නම් ඔහු ඒකාන්තයෙන්ම උපදින්නේ දුගතියමයි. එහෙමනම් අස්සලායන සියලු දෙනාම අකුසල් කළොත් ගිහිල්ලා දුගතියේ උපදිනවා නම් ඔබ කොහොමද කියන්නේ බ්‍රාහ්මණවරු ශ්‍රේෂ්ඨයි කියලා? බ්‍රාහ්මණවරු ශ්‍රේෂ්ඨයි නම් දස අකුසල් කරත් ඔවුන් උපදින්න ඕන සුගතියේනේ. ඒ අය දස අකුසල් කළොත් දුගතියේ උපදිනවා නම් අනිත් අය හා සමානයි නේද? ඒ වෙලාවේදී අස්සලායන ප්‍රකාශ කරනවා ශ්‍රමණ ගෞතමයාණන් වහන්සේ ඔබ වහන්සේ ඔහොම කිව්වට අපේ බ්‍රාහ්මණවරු නම් ওই කාරණාව පිළිගන්නේ නැහැ. බ්‍රාහ්මණවරු කියන්නේම බමුණු තමයි ශ්‍රේෂ්ඨ. බ්‍රාහ්මණයෝ තමයි ශුක්ල වර්ණයෙන් යුක්ත වෙන්නේ. බ්‍රාහ්මණයෝ තමයි මේ ලෝකයේ ශ්‍රේෂ්ඨත්වයට පත් වෙලා මහා බ්‍රහ්මයාගේ දායාදේ හැටියට වැඩ වාසය කරන්නේ. ඒ වෙලාවේදී නැවතත් භාග්‍යවතුන් වහන්සේ උපමාවක් ගෙනල්ලා පෙන්නනවා. අස්සලායන යම්කිසි බ්‍රාහ්මණයෙක් දස කුසල ධර්මයන් සිදු කරනවා. ප්‍රාණඝාතයෙන් වෙන් වෙලා වාසය කරනවා. ඒ වගේම හොරකමෙන් වෙන් වෙලා වාසය කරනවා. කාමයේ වර්ධවා හැසිරෙන්නේ නැහැ. බොරු කියන්නේ නැහැ. කේලාම් කියන්නේ නැහැ. හිස් වචන කියන්නේ නැහැ. පරුෂ වචන කියන්නේ නැහැ. අවිද්‍යාව පහ කිරීම සඳහා උත්සාහවත් වෙනවා. ව්‍යාපාදයෙන් නික්මෙන්න උත්සාහවත් වෙනවා. මිත්‍යා දෘෂ්ටි අතාරිනවා. ඒ බ්‍රාහ්මණයා උපදින්නේ මරණින් මත්තේ සුගතියේද දුගතියේද? ශ්‍රමණ ගෞතමයාණන් වහන්සේ යම් කෙනෙක් දස කුසල කර්මපතයන් සිදු කළා නම් ඔහු උපදින්නේ සුගතියේ. ශස්ත්‍රීයෙක් එහෙමනම් දස කුසල් කළොත් කොහෙද උපදින්නේ? ශ්‍රමණ ගෞතමයාණන් වහන්සේ ඕක අහන්න දෙයක් නැහැ. කවුරු නමුත් දස කුසලයේ කළොත් මරණින් මත්තේ සුගතියේ. එතකොට අස්සලායන වෛශ්‍යයෙක් දස කුසල් කළොත් ශුද්‍රයෙක් දස කුසල් කළොත් ඒ අය උපදින්නේ සුගතියේද? එහෙමයි ගෞතමයන් වහන්සේ. යම් කෙනෙක් දස කුසල කර්මයන් සිදු කළා නම් ඒකේ ප්‍රතිඵලයක් විදිහට අනිවාර්යයෙන්ම සුගතියේ උපදිනවා. ඉතින් අස්සලායන ඔබ ප්‍රකාශ කරනවා නම් ඕනෑම කෙනෙක් යහපතෙහි හැසිරීම නිසා සුගතියෙහි උපදිනවා කියලා ඔබ ඔය දරන දෘෂ්ටිය බොරුවක් නේ. ඕක මිත්‍යාවක් නේ. බ්‍රාහ්මණවරු උසස් අනිත් අය පහත් කියලා ඔබ දරාගෙන ඉන්නා වූ ඔය අදහස වැරදි නොවේද? ශ්‍රමණ ගෞතමයාණන් වහන්සේ ඔබ වහන්සේ ඔහොම කිව්වට අපේ බ්‍රාහ්මණවරු නම් ඕක පිළිගන්නේ නැහැ. අපේ බ්‍රාහ්මණවරු කියන්නේම බමුණු තමයි උසස් වෙන්නේ. බමුණු තමයි මහා බ්‍රහ්මයාගේ මුඛයෙන් උපන්නේ. මහා බ්‍රහ්මයාගේ එකම දායාදේ බ්‍රාහ්මණවරු කියලා තමයි අපේ බමුණු දරාගෙන ඉන්නේ. ඒ වෙලාවේදී භාග්‍යවතුන් වහන්සේ නැවතත් සඳහන් කරනවා අස්සලායන යම් කිසි කෙනෙක් සීලය ආරක්ෂා කරමින් නතර වෙන්නේ නැතුව ඔහු යම් කිසි මොහොතකදී අවෛරී වූ නිදුක් වූ මෛත්‍රී භාවනාව සිදු කරනවා නම් ලෝකවාසී සත්වයා වෙත මෙත්සිත පතුරවනවා නම් ඒ මෙත්සිත පතුරවීමේ හැකියාව බ්‍රාහ්මණයට විතරද ලැබෙන්නේ? ශ්‍රමණ ගෞතමයාණන් වහන්සේ යම් කිසි කෙනෙක් මෙත්සිත පතුරවනවා නම් ඒක ඕනෑම කෙනෙකුට කරන්න පුළුවන්. බ්‍රාහ්මණයෙකුට විතරක් නෙමෙයි. ශස්ත්‍රීයෙක් නමුත් තමන්ගේ උනන්දුවෙන් යුක්තව මෛත්‍රී සිත පුරුදු පුහුණු කරනවා නම්, කරුණාසිත පුරුදු පුහුණු කරනවා නම්, මුදිතාව, උපේක්ඛාව කියන ගුණධර්මයන් පුරුදු කරන්නට උත්සාහවත් වෙනවා නම් වර්ණ ભેදයකින් තොරව ඒ කාරණාව සමෘද්ධ කරගන්න පුළුවන්.
අස්සලායනම බුදුරජාණන් වහන්සේට පිළිතුරු දෙනවා. අස්සලායන ඔබ ඉතින් තවත් ප්‍රකාශ කරනවද බ්‍රාහ්මණයෝම ශ්‍රේෂ්ඨයි කියලා. දැන් ඔබම කියනවා මෙත්තා චේතෝ විමුක්තිය, කරුණාව, මුදිතාව, උපේක්ඛාව කියන ඒ ගුණ ධර්මයන් බ්‍රාහ්මණයටත් වඩන්න පුළුවන්. ශස්ත්‍රීයාටත් වඩන්න පුළුවන්. වෛශ්‍යයාටත් වඩන්න පුළුවන්. ශුද්‍රයාටත් වඩන්න පුළුවන්. සතර දෙනාටම ඒ සතර වර්ණයටම මෛත්‍රී සිත පුරුදු පුහුණු කරන්න පුළුවන්. කරුණාව, මුදිතාව, උපේක්ඛාව ආදී මානසික ගුණාංගයන් සමානව පුරුදු කරන්න පුළුවන් කියලා ඔබම කියනවා. හැබැයි ඔබ ආය කියනවා බ්‍රාහ්මණයෝ ශ්‍රේෂ්ඨයි කියලා. ඔය කාරණාව වැරදි කියලා ඔබට හිතෙන්නේම නැද්ද? ශ්‍රමණ ගෞතමයාණන් වහන්සේ ඔබ වහන්සේ ඔහොම කිව්වට අපේ බ්‍රාහ්මණවරු ඔකට එකඟ නැහැ. අපේ බ්‍රාහ්මණවරු කියන්නෙම බ්‍රාහ්මණයෝ තමයි උසස්. ශස්ත්‍රීයෝ පහත්, වෛශ්‍ය ශුද්‍ර කියන අය නීච කුලයේ අය. ඒ නිසා ඔබ වහන්සේ ඔය කියන කාරණාව මට දරා ගන්නට පුළුවන්කමක් නැහැ. එහෙමනම් අස්සලායන මේ කාරණාව ගැන කල්පනා කරන්නකෝ. යම්කිසි බ්‍රාහ්මණයෙක් තමන්ගේ ශරීරයේ කුණු ඉවත් කිරීම සඳහා කුරුඳු වැලක් අරගෙන එයින් තමන්ගේ ශරීරය අතුල්ලනවා. ඒ වෙලාවේදී ඒ බ්‍රාහ්මණයාගේ ශරීරයේ කුණු ඉවත් වෙනව නේද? එහෙමයි ගෞතමයන් වහන්සේ කුරුඳු වැලක් අරගෙන තමන්ගේ ශරීරයේ කුණු ඇතිල්ලුවොත් ඒ කුණු ඉවත් වෙලා යනවා. යම්කිසි මොහොතකදී ක්ෂත්‍රියෙක්, වෛශ්‍යෙක්, ශුද්‍රයෙක් කල්පනා කරනවා තමන්ගේ ශරීරයේ කුණු ඉවත් කිරීම සඳහා කුරුඳු වැලකින් අතුල්ලන්න ඕන කියලා. ඒ වෙලාවේදී ඒ අය කුරුඳු වැලෙන් තමන්ගේ ශරීරයේ කුණු අතුල්ලනකොට ඒ කුණු ඉවත් වෙලා යන්නේ නැද්ද අස්සලායන කියලා ඇහුවා. ගෞතමයාණන් වහන්සේ බ්‍රාහ්මණයෙක් හෝ වේවා, වෛශ්‍යෙක් හෝ වේවා, ශුද්‍රයෙක් හෝ වේවා, ක්ෂත්‍රියෙක් හෝ වේවා, මේ ඕනෑම කෙනෙක් ස්නානය කිරීම සඳහා ගිහිල්ලා කුරුඳු වැලක් භාවිතා කරලා. පින්වතුනි, මේ කුරුඳු වැල කියලා කියන්නේ ඒ කාලේ කුණු අතුල්ලන උපකරණයක්. අද කාලේ භාවිතා කරන්නා වූ ලණු කොසු වගේ කුරුඳු වැල කියන උපකරණයෙන් තමයි කුණු අතුල්ලලා තියෙන්නේ. ඕනෑම කෙනෙක් මේ කුරුඳු වැල භාවිතා කරලා තමන්ගේ ශරීරය පිරිසිදු කරගන්නට, කුණු ඉවත් කරන්න උත්සාහවත් වෙනවා නම් ඒ කාරණාව ඒ විදිහටම සිද්ධ වෙනවා. ඉතින් අස්සලායන එක සමානව තමන්ගේ ශරීරයේ කුණු ඉවත් වෙනවා නම් ඒ කුරුඳු වැලෙන් අතුල්ලනකොට ඔබ කොහොමද කියන්නේ බ්‍රාහ්මණයෝ විතරක් ශ්‍රේෂ්ඨයි කියලා? බ්‍රාහ්මණයෝ ශුක්ලයි කියලා ඔබ කොහොමද ප්‍රකාශ කරන්නේ? මෙහෙම කියනකොටත් අස්සලායන සඳහන් කරනවා ශ්‍රමණ ගෞතමයාණන් වහන්සේ ඔබ වහන්සේ ඔහොම කිව්වාට අපේ බ්‍රාහ්මණවරු නම් කියන්නේ බ්‍රාහ්මණයෝමයි ශ්‍රේෂ්ඨ වෙන්නේ. ක්ෂත්‍රියෝ, ශුද්‍රයෝ, වෛශ්‍යෝ හීනයි. ඒ වෙලාවේදී භාග්‍යවතුන් වහන්සේ තවත් හරි අපූර්ව උපමාවක් ගෙනල්ලා පෙන්නනවා. මේ පින්වතුන්ට දැන් මේ ධර්මයේ ශ්‍රවණය කරගෙන යනකොට පැහැදිලි වෙනවා ඇති භාග්‍යවතුන් වහන්සේ කොයිතරම්නම් උපක්‍රම උපමා භාවිතා කරලා තියෙනවද බ්‍රාහ්මණයන්ගේ මතයන් ඛණ්ඩනය කරන්නට. බ්‍රාහ්මණයන්ගේ වැරදි මතය ඉවත් කරන්න කොයිතරම්නම් වෙහෙසක් භාග්‍යවතුන් වහන්සේ අරගෙන තියෙනවද? සඳහන් කරනවා උපමාවක් නැවතත් අස්සලායන යම්කිසි මහ රජෙක් තමන්ගේ රටේ වාසය කරන්නා වූ මේ සතර වර්ණයන්ගේම පිරිස් එක තැනකට කැඳවනවා. කැඳවලා ඒ අතරින් බ්‍රාහ්මණයන්ටයි ශස්ත්‍රීයන්ටයි ලබා දෙනවා සුවඳ සඳුන් දර. කුමක් පිණිසද? අතුල්ලලා ගිනි උපදවීම පිණිස. ඒ වගේම අර අඩු කුලේ ඇත්තෝ වෛශ්‍ය ශුද්‍රයන්ට කියනවා නුඹලාට අපි දැන් ලබා දෙනවා ඌරන් ආහාර ගන්නා වූ ස්ථාන වලින් ගත්තු. එහෙමත් නැත්නම් රෙදි සෝදන්නා වූ අය ඒ නාන මංකඩේ ගත්තා වූ ඒ ආදී හීන වූ ප්‍රදේශයන්ගෙන් ගත්තා වූ වියලි දඬු අපි නුඹලාට ලබා දෙනවා. එතකොට උසස් කුලයේ ඇත්තන්ට සඳුන්දර ලබා දෙනවා. පහත් කුලයේ ඇත්තන්ට හීන වූ ස්ථාන වලින් ගත්තු දර ලබා දෙනවා. එහෙම දීලා කියනවා නුඹලා දැන් ගිනි උපද්දවන්න ඕන මේ දඬු අතුල්ලලා. අස්සලායන මේ දෙපිරිසම මේ හීන වූ අය සහ උසස් වූ අය මේ දඬු අතුල්ලනකොට ගින්න මතු වෙන්නේ බ්‍රාහ්මණයෝ අතුල්ලන දර වලින් විතරද? ශුද්‍රයෝ, වෛශ්‍යයෝ දර කෑලි එකට අතුල්ලනකොට ගිනි උපදින්නේ නැද්ද? ශ්‍රමණ ගෞතමයාණන් වහන්සේ වියලි දර කොතනින් ගත්තත්
ඒ වියලිදර කවුරු එකට ඇතිල්ලුවත් ඒකාන්තයෙන්ම ගිනි උපදිනවා. අස්සලායන ඒ ගින්නෙහි වෙනසක් තියනවද? දීප්තියෙහි වෙනසක් තියනවද? තේජසෙහි වෙනසක් තියනවද? බ්‍රාහ්මණවරු උපදවපු ගින්නෙහි වඩා දීප්තිමත්ද? වෛශ්‍ය ශූද්‍රයෝ උපදවපු ගින්න දීප්තිමත් වෙන්නේ නැද්ද? ගෞතමයන්න් වහන්සේ එහෙම වෙනසක් පනවන්න බෑ. ගින්දර ගින්දරමයි. ඒ ගින්නෙන් යම් කටයුත්තක් සිදු කරනවා නම් ඒ කටයුත්ත ඒ කවුරු උපදවපු ගින්නෙන් නමුත් කරගන්න පුළුවන්. අස්සලායන ඔබ දැන් මොකද කියන්නේ? ඔබ තාමත් කියනවද බ්‍රාහ්මණයෝම ශ්‍රේෂ්ඨයි කියලා? වෛශ්‍ය ශූද්‍රයෝ අශ්‍රේෂ්ඨයි කියලාද ඔබ දරාගෙන ඉන්නේ? ඒ වෙලාවේදී අස්සලායන නැවතත් ප්‍රකාශ කරනවා. ශ්‍රමණ ගෞතමයාණන් වහන්සේ ඔබ වහන්සේ ඔහොම කිව්වට අපේ බ්‍රාහ්මණවරු දරාගෙන ඉන්නේ බ්‍රාහ්මණයෝම ශ්‍රේෂ්ඨයි. වෛශ්‍ය ශූද්‍ර කියන ඇත්තෝ හීනයි. බ්‍රාහ්මණයෝම තමයි මහා බ්‍රහ්මයාගේ මුඛයෙන් උපන්නේ. ඔය අදහසමයි අපේ බ්‍රාහ්මණයෝ දරාගෙන ඉන්නේ. ඒ වෙලාවේදී භාග්‍යවතුන් වහන්සේ නැවතත් උපමාවක් අරගෙන පෙන්නනවා. අස්සලායන මේ ලෝකයේහි වාසය කරන්නා වූ ක්ෂත්‍රීය කුලයේ කුමාරයෙකු බ්‍රාහ්මණ කුමාරියක් විවාහ කර ගන්නවා. එතකොට පසු කාලයකදී මේ දෙපළට පුතෙක් උපදිනවා. ඒ පුතා බ්‍රාහ්මණ කුලයටද අයිති ක්ෂත්‍රීය කුලයටද අයිති? ඒ වෙලාවේදී අස්සලායන ප්‍රකාශ කරනවා ගෞතමයන් වහන්සේ ඒ දරුවාට බ්‍රාහ්මණයෙක් කියලා කියන්නත් පුළුවන්. ක්ෂත්‍රීයෙක් කියලා කියන්නත් පුළුවන්. ඒ දරුවාගේ පිය පාර්ශවයේ බ්‍රාහ්මණ නිසා බ්‍රාහ්මණ කුලයේ අයිතියත් ඔහුට තියෙනවා. මෑණියන් ක්ෂත්‍රීය කුලයේ නිසා ක්ෂත්‍රීය කුලයේ අයිතියත් ඔහුට තියෙනවා. එහෙමනම් අස්සලායන යම්කිසි මොහොතකදී බ්‍රාහ්මණ කුමාරයෙකු ක්ෂත්‍රීය කුමාරියකට දාව දරුවෙක් උපන්නොත්, ඒ කියන්නේ බ්‍රාහ්මණ කුමාරයෙකුට දාව ක්ෂත්‍රීය කුමරියකට දරුවෙක් උපදිනවා. ඒ වගේම ක්ෂත්‍රීය කුමරයෙකුට දාව බ්‍රාහ්මණ කුමාරියකට දරුවෝ උපදිනවා. මේ කොයි විදිහට දරුවෙක් උපන්නත් ඒ දරුවාට ඒ පිය පාර්ශවයේ නමින් ආමන්ත්‍රණය කරන්නත් පුළුවන්. මව් පාර්ශවයේ නමින් ආමන්ත්‍රණය කරන්නත් පුළුවන්. ඒ කියන්නේ බ්‍රාහ්මණයෙක් කියලා කියන්නත් පුළුවන්, ක්ෂත්‍රීයෙක් කියලා කියන්නත් පුළුවන්. අස්සලායන එහෙනම් මේ උපමාව අරගෙන බලන්නකෝ. යම්කිසි මොහොතකදී බූරුවට පිටකය තුල සඳහන් කරලා තියෙන ගද්‍රබය කියන නම. යම්කිසි බූරුවෙක් අශ්ව වෙළඹක් සමග සංවාසය යෙදෙනවා. එහෙම යෙදිලා උපදින්නා වූ පැටවාට කියන්නේ මොකද්ද? ගෞතමයාණන් වහන්සේ ඔහු අශ්ව කුලයට අයිතිත් නැහැ. ඒ වගේම බූරුවගේ කුලයට අයිතිත් නැහැ. ඔහුට කියනවා අශ්වතරයෙක් කියලා. සාමාන්‍ය ව්‍යවහාරය වුණා නම් කොටලුවෙක් කියලා කියන්නේ. එහෙමනම් අස්සලායන ඒ සතාගේ වෙනසක් පණවන්න පුළුවන් නේද? ගෞතමයාණන් වහන්සේ සතාගේ නම් වෙනසක් පණවන්න පුළුවන්. එහෙමනම් අස්සලායන අර ක්ෂත්‍රීය කුලේ සහ බ්‍රාහ්මණ කුලේ ඒ කුල දෙකෙන් මිශ්‍ර වෙලා උපන්නා වූ දරුවන්ගේ වෙනසක් පණවන්න පුළුවන්ද? ගෞතමයාණන් වහන්සේ මිනිස්යන්ගේ හැම වෙනසක් පණවන්න බෑ. සත්වයන්ගේ වෙනසක් පැනෙව්වත් මිනිස්යෝ නම් එක හා සමානයි. අස්සලායන මිනිස්යන්ගේ වෙනසක් පණවන්න බෑ කියලා ඔබ ප්‍රකාශ කරනවා නම් ඔබ කොහොමද බ්‍රාහ්මණයෝ ශ්‍රේෂ්ඨයි කියලා කියන්නේ? බ්‍රාහ්මණයොත් මිනිස්යෝ, වෛශ්‍යයත් මිනිස්සෙක්, ශූද්‍රයත් මිනිස්සෙක්. මේ සියලු දෙනා මිනිස්යෝ වෙච්චි කොට ඔබ දරනවද බ්‍රාහ්මණයෝ ශ්‍රේෂ්ඨයි කියන මතය? ඒ වෙලාවේදී අස්සලායන ප්‍රකාශ කරනවා ගෞතමයාණන් වහන්සේ ඔබ වහන්සේ ඔහොම ප්‍රකාශ කළාට අපේ බ්‍රාහ්මණවරු නම් ওই කාරණාව පිළිගන්නේ නැහැ. බ්‍රාහ්මණවරු කියන්නේම බ්‍රාහ්මණයෝමයි ශ්‍රේෂ්ඨ වෙන්නේ. අනිත් අය හීනයි කියලා. ඒ වෙලාවේදී නැවතත් ප්‍රකාශ කරනවා භාග්‍යවතුන් වහන්සේ අස්සලායන. තවත් උපමාවකින් මම ඔබට මේ කාරණාව පැහැදිලි කරන්නම්. එකම මව්කුසකින් උපන්නා වූ සහෝදරයෝ දෙන්නෙක් ඉන්නවා. එක සහෝදරයෙක් ත්‍රිවේදයේ පරතරක් ප්‍රාප්තයි. මන්ත්‍ර හොඳට ඉගෙනගෙන, පූර්ණ නූල පැළඳගෙන සමාජයේ උගත් පුද්ගලයෙක් හැටියට ප්‍රසිද්ධ වෙලා. අනිත් සහෝදරයා යంత్ర මන්ත්‍ර ඉගෙනගෙන නැහැ. ත්‍රිවේදයේ ඉගෙනගෙන නැහැ. ඔහු නිකම්ම වාසය කරන පුද්ගලයෙක්. යම්කිසි මොහොතකදී මේ සහෝදරයෝ දෙන්නා යම් යාගබතක් පිළිගන්වන තැනකට ගියොත්
කාටද මුලින්ම යාගබත ලැබෙන්නේ? ඒ වෙලාවේදී අස්සලායන සඳහන් කරනවා භාග්‍යවතුන් වහන්සේ යంత్ర මන්ත්‍ර ඉගෙනගත්තු කෙනාට ත්‍රිවේදයේ පරතරක් પ્રાપ્ત වෙච්ච කෙනාට තමයි ඉස්සරලාම යාගබත පිළිගන්වන්නේ. ඇයි? ඔහුට යාගබත දීම නිසා මහත්ඵල මහානිසංස ලබන්න පුළුවන් කියලා මතයක් තියෙනවා. හොඳයි අස්සලායන, එහෙනම් මෙහෙම කල්පනා කරන්නකෝ. යම්කිසි අවස්ථාවකදී ඒ යంత్ర මන්ත්‍ර ත්‍රිවේදයේ ඉගෙනගත්තු කෙනා දුස්සීලයි. ඔහු කල්යාණ ධර්මයේ සමාදන් වෙච්ච කෙනෙක් නෙවෙයි. නමුත් අර යంత్ర මන්ත්‍ර ත්‍රිවේදයේ ඉගෙනගත්තේ නැති කෙනා බොහෝම සිල්වන්ත කෙනා දුස්සීලයි. යంత్ర මන්ත්‍ර ඉගෙනගත්තු නැති කෙනා සිල්වන්තයි. කල්යාණ ධර්මයෙන් යුක්තයි. ඒ දෙදෙනා යම්කිසි අවස්ථාවකදී ගියොත් එහෙම යාගබතක් පිළිගන්වන තැනට ඒ දෙදෙනාගෙන් කාටද මුලින්ම ආහාරය ලැබෙන්නේ? ගෞතමයාණන් වහන්සේ ඒ දෙදෙනාගෙන් මුලින්ම ආහාරය පිළිගන්වන්නේ සීලවන්ත කෙනාට, කල්යාණ ධර්මයෙන් සමන්වාගත වුණු කෙනාට. මොකද අපේ බමුණු ධර්මයේ තුල සඳහන් වෙනවා කොච්චර ත්‍රිවේදයේ පරතරක් પ્રાપ્ત වුණත් ඒ පුද්ගලයා දුස්සීලයි නම් ඔහු ශ්‍රේෂ්ඨ වෙන්නේ නැහැ කියලා. ඒ වෙලාවේදී භාග්‍යවතුන් වහන්සේ ප්‍රකාශ කරනවා අස්සලායන, නුඹ මුලින්ම ජාතිය ශ්‍රේෂ්ඨයි කියලයි මේ වාදේ පටන් ගත්තේ. බ්‍රාහ්මණයම ශ්‍රේෂ්ඨයි කිව්වා. ඊළඟට නුඹ ප්‍රකාශ කළා වේදය දන්නා වූ අය ශ්‍රේෂ්ඨයි කියලා. ඊළඟට ඔබ ප්‍රකාශ කළා සීලය ශ්‍රේෂ්ඨයි කියලා. එහෙමනම් නුඹ දැන් මොකද්ද මේ කියලා තියෙන්නේ? සතර වර්ණයෙන් යුක්ත ඕනෑම කෙනෙකුට, ඒ කිව්වේ මේ වර්ණ හතරෙහි ඕනෑම කෙනෙකුට සිල්වන්ත වෙන්න පුළුවන් නම් ශ්‍රේෂ්ඨභාවයට පත් වෙන්න පුළුවන් කියන එක නේද ඔබ මේ ප්‍රකාශ කරන්නේ. එහෙමනම් මම කියපු එකමයි ඔබත් කියලා තියෙන්නේ. නුඹත් චතුවර්ණ සුද්ධියට එකඟ වෙලා නේද අස්සලායන කියලා අහනකොට අස්සලායනට කට උත්තර නැති වුණා. එහෙමම බිම බලාගත්තා. බිම හාරමින් කල්පනාවට වැටුණා. භාග්‍යවතුන් වහන්සේ ප්‍රකාශ කරනවා අස්සලායන, නුඹ වගේම ඔය දෘෂ්ටියම දරපු බ්‍රාහ්මණවරු 7 දෙනෙක් මේ මහා භාරතයේ මීට වසර ගණනාවකට පෙර වාසය කළා. ඒ අයටත් කල්පනාවක් ඇති වුණා බ්‍රාහ්මණයෝමයි ශ්‍රේෂ්ඨ වෙන්නේ, අනිත් අය හීනයි කියලා. ඔබ දන්නව නේද කාලදේවල කියනා වූ තාපසයා. මේ කාලදේවල එහෙමත් නැත්නම් අසිත තාපසයාට මතක් වෙනවා මේ බ්‍රාහ්මණවරු 7 දෙනාගේ මානය බිඳින්න ඕනේ. එහෙම කල්පනා කරලා කාලදේවල තාපසයා මනුලොවට ඇවිල්ලා තරුණ ළමයෙකුගේ වේශයක් අරගෙන ඒ බ්‍රාහ්මණවරු වාසය කරපු ආරාමයට යනවා. ගිහිල්ලා ප්‍රකාශ කරනවා මේ ආරාමයේහි මේ පන්සලෙහි වාසය කරන්නා වූ බ්‍රාහ්මණවරු කොහි ගියාද? ඒ වෙලාවේදී අර බ්‍රාහ්මණවරු 7 දෙනාගේ මානය නිසා සිහිපත් වෙනවා මේ අපේ පන්සල ඉස්සරහා ඇවිල්ලා කුමක්ද මේ ප්‍රකාශ කරන්නේ? ඒ වෙලාවේදී බ්‍රාහ්මණවරු එළියට ඇවිල්ලා ඒ තරුණ ළමයාට, ඒ තරුණ දරුවාට ශාප කරන්න පටන් ගත්තා. එම්බල කොළුව තොප අලු වේවා කියලා ප්‍රකාශ කළා. ඒ වෙලාවේදී මේ කාලදේවල තවුසා, මේ පුංචි දරුවෙකුගේ වේශයේ මවාගත්තු මේ කාලදේවල තවුසා එන්නෙම ප්‍රභාස්වර වෙන්න පටන් ගත්තා. එන්නෙම ස්වභාව සම්පන්න වෙන්න පටන් ගත්තා. ඒ වෙලාවේදී අර බ්‍රාහ්මණවරු 7 දෙනා කල්පනා කරනවා අපේ සීලෙහි යම් අඩුවක් ඇති. එහෙමත් නැත්නම් අපේ තපස හීන වෙලා ඇති. වෙනදා අපි මේ විදිහට ශාප කරනකොට ඒ සියලු දෙනා අලු වෙලා යනවා. නමුත් අද මේ පුංචි කොළු ගැටයට අපි ශාප කරනකොට ඔහු එන්නෙම අභිරූප සම්පන්න වෙනවා. ඒ වෙලාවේදී කාලදේවල තවුසා ළඟට ගිහිල්ලා ප්‍රකාශ කරනවා නුඹ කවුද? කාලදේවල උත්තර දෙනවා උඹලා අහලා තියෙනව නේද කාලදේවල කියන තවුසා පිළිබඳව. ඒ කාලදේවල තවුසා තමයි මම නුඹලාගේ මේ දෘෂ්ටිය පිළිබඳව නුවණින් දැකලයි මේ ස්ථානයට පැමිණි ඒ දෘෂ්ටිය වෙනස් කරන්න. ඒ වෙලාවේදී කාලදේවල තවුසාව වන්දනාමාන කරපු ඒ බමුණු 7 දෙනාට මේ තාපසයා කියලා දෙනවා බ්‍රාහ්මණවරුනි, නුඹලා හරියටම දන්නවාද නුඹලාගේ මව බ්‍රාහ්මණයන් සමග විතරයි වාසය කළේ කියලා. බ්‍රාහ්මණයෝ නොවන වෙනත් කිසිදු කෙනෙක් සමග සංවාසය යෙදුනේ නැහැ කියලා නුඹලාට ස්ථීර වශයෙන්ම කියන්න පුළුවන්ද කියලා ඇහුවා. ඒ වෙලාවේදී ප්‍රකාශ කරනවා මේ බමුණු 7 දෙනා බවත්නි එහෙම කියන්න පුළුවන් කමක් නැහැ.
ඒ වෙලාවේදී නැවතත් කාල දේවල ප්‍රකාශ කරනවා නුඹලාගේ මවගේ සත්මුතු පරම්පරාව. ඒ කියන්නේ මෑණියන්ගේ මෑණියෝ, ඒ මෑණියන්ගේ මෑණියෝ මේ ආදී වශයෙන් සත්මුතු පරම්පරාවේ වාසය කරපු මව්වරු කිසිම දවසක බ්‍රාහ්මණයෙක් නොවන කෙනෙක් සමග සංවාසයේ යෙදුනේ නැහැ කියලා නුඹලට විශ්වාසයෙන් කියන්න පුළුවන්ද? අපිට එහෙම කියන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් පියතුමන්ගේ සත්මුතු පරම්පරාවේ පියවරු කිසිම දවසක බ්‍රාහ්මණියක් නොවන්නා වූ තැනැත්තියක් සමග වාසය කළේ නැහැ කියලා ප්‍රකාශ කරන්න පුළුවන්ද? එහෙම කියන්න පුළුවන් කමක් නැහැ කියලා කිව්වා. ඒ වෙලාවේදී කාල දේවල ප්‍රකාශ කරනවා එහෙනම් නුඹලා අහලා තියෙනවද මේ ලෝකෙහි දරූපතක් හටගන්න විදිය? අහලා තියෙනවා ස්වාමීනි. කොහොමද දරූපතක් හටගන්නේ? යම්කිසි මවක් ඍතුභාවයටපත් වුණා නම්, මව්පියන්ගේ එක්වීමක් තිබුණා නම්, ගන්ධබ්බෙක් එතෙන්ට පැමිණියා නම් අන්න එතන දරු ගැබක් හට ගන්නවා. එහෙනම් බ්‍රාහ්මණවරුනි ඒ ගන්ධබ්බ පැමිණෙනකොට දැනගෙන ඉන්නවද මම මේ බ්‍රාහ්මණයෙකුගේ කුසේ පිළිසිඳගන්නේ? මම මේ ශාස්ත්‍රීය වංශයේ කුලයකයි පිළිසිඳගන්නේ. වෛශ්‍ය කුලයක ශුද්‍ර කුලයක පිළිසිඳගන්නේ කියලා ඒ ගන්ධබ්බය කලින් දැනගෙන ඉන්නවද? ස්වාමීනි එහෙම නැහැ. ඒ වෙලාවේදී මේ කාල දේවල තාපසයා ප්‍රකාශ කරනවා එහෙනම් නුඹලා කවුරු කියලාද හිතාගෙන ඉන්නේ? අනේ ස්වාමීනි අපි කවුද කියලා අපිවත් දන්නේ නැහැ කියලා කාල දේවලට උත්තර දෙනවා. බුදුරජාණන් වහන්සේ මේ කතාව එදා අස්සලායන බ්‍රාහ්මණයට පැහැදිලි කරලා බුදුරජාණන් වහන්සේ අහනවා එදා මේ සප්ත බ්‍රාහ්මණයන්ගේ යාග හැන්ද ඔසවපු පුන්න කියන ආජීවකයට තරම්වත් බුද්ධියක් දැනුමක් නැති ඔබ අද දවසේදී මා සමග වාද කරලා චතු වර්ණ ශුද්ධිය බොරුවක් කියලා ප්‍රකාශ කරන්නේ කොහොමද? ඒ වෙලාවේදී අස්සලායනට තේරුම් යනවා තමන් විසින් දරාගෙන හිටපු ඒ දෘෂ්ටියේ වැරදිභාවය. භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරලා සඳහන් කරනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේගේ දේශනාව ආශ්චර්යයි. ඔබ වහන්සේගේ දේශනාව අద్භූතයි. ඔබ වහන්සේ හරියට අන්ධකාරයේ හිටපු කෙනෙකුට රූප දකින්න තෙල් පහනක් දැල්වලා දුන්නා වගේ. මං මුලා වෙච්ච කෙනෙකුට පාර පෙන්වුවා වගේ. අද පටන් මේ අස්සලායන බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෙක් බවට පත් වෙනවා. භාග්‍යවතුන් වහන්සේ සරණ ගියපු උපාසකයෙක් හැටියට මාව දරා ගන්නාසේක්වා කියලා එදා අස්සලායන භාග්‍යවතුන් වහන්සේගෙන් ඉල්ලා හිටිනවා. භාග්‍යවතුන් වහන්සේ එදා අස්සලායන බ්‍රාහ්මණයාට පැහැදිලි කරන්නට යෙදුන මේ චතුවර්ණ ශුද්ධිය පිළිබඳව සියලු විස්තරයන් මට ප්‍රකාශ කරන්නට අවස්ථාවක් නැහැ. ඔබට මෙහි දීර්ඝ විස්තර දැනගන්න අවශ්‍යයි නම් මජ්ක්‍ධිම නිකායෙහි මජ්ක්‍ධිම පඤ්ඤාසකයෙහි බ්‍රාහ්මණ වර්ගයේහි 3 වෙනි සූත්‍රය අස්සලායන සූත්‍රය කියවන්න ඕන. ඒ සම්බන්ධ අරුත් විවරණයන් සිදු කරපු පපංච සුදනී මජ්ක්‍ධිම නිකාය අට කතා 3 වෙනි පොත් වහන්සේ කියවලා වැඩිදුර තොරතුරු දැනගැනීමේ අවස්ථාව තියෙනවා. එහෙමනම් අද දවසේදී ධර්ම දේශනා කිරීමෙන් ඔබ ධර්ම ශ්‍රවණය කිරීමෙන් උපදවා ගන්නට යෙදුණු මේ සියලු පුණ්‍ය සම්පatti ධර්මයෝ අපි හැම දිනාටම උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වාසනා වේවා කියලා අපි සාදු කියලා ප්‍රාර්ථනා කරමු. අපි උපදවා ගන්නට යෙදුණු මේ අසිරිමත් පුණ්‍ය සංස්කාර ධර්මයෝ මාව මේ ලෝකයට හදා වඩා පෝෂණය කරපු ආදරණීය දෙමව්පියන්ටත් අනේක විද උපකාරයන් සිදු කරපු සහෝදර සහෝදරියන් ඇතුළු සියලුම ඥාති පිරිසටත් ඔබගේ සුජීවත්ව වාසය කරන්නා වූ සියලුම ඥාති වර්ගයාටත් මිය පරලොව යන්නට යෙදුණු සියලුම ඥාතීන්ටත් සියලු දෙවියන්ටත් රටවාසී ලෝවාසී තුන්ලෝවාසී සියලු සත්වයින්ටත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයෙන් සැනසීම පිණිස හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤාන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤාන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤාන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති.